ආදරණීය දුවේ ගංගාවේ සංගීතයේ පද්‍යපන්තියේ කාව්‍යෝපක්‍රම පිළිබඳව මම ඔයාලට කලින් වීඩියෝ එකේදී පැහැදිලි කළා. අද මම ඔයාලට එක්ක කාව්‍යෝපක්‍රම පිළිබඳ රසාස්වාදයක් කියන්නයි සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ මම ඊයේ කියලා දුන්නනේ ඔයාලට කලින් වීඩියෝ එකේදී කොහොමද රසාස්වාදයකට ලකුණු දෙන්න කියලා. අද මම රසාස්වාදයක් ලියනවා ඔයාලට එක්ක. එතකොට පළවෙනියටම පුතේ රසාස්වාදය ලියද්දී අපි පොඩි හැඳින්වීමක් කරන්න ඕන මෙන්න මෙහෙම. කොහොමද ලියන්න ඕනේ පොතක් සූදානම් කරගන්න. මෙන්න මෙහෙම ලියන්න ඕනේ. කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුරේ කවියෙකු වන කුඩලිගම කවියා සිය කවි මඟ ආලෝකවත් කළ ප්‍රබලතම මාධ්‍ය වී ඇත්තේ සොබා සොඳුරු පරිසරයයි. බලන්න, කොළඹ යුගයේ දෙවැනි කවිපුරේ කවියෙකු වන කුඩලිගම කවියා සිය කවි මඟ ආලෝකවත් කළ ප්‍රබලතම මාධ්‍ය වී ඇත්තේ සොබා සොඳුරු පරිසරයයි. කුඩු කමාන තුළ ලියන්න ඕන. නැමැති පද්‍ය සංග්‍රහයේ එන කුඩු කමාන තුළ ලියන්න ඕන. ගංගාවේ සංගීතය පබැඳුම මා හැඟී කාව්‍ය සංකල්පනාවක් වේ. කුඩලිගම කවියා තම කවි පන්තිය අලංකාර කිරීමට යොදාගත් කාව්‍ය උපක්‍රම පිළිබඳව විමසා බලමු. ඔන්න දුවේ පුතේ මම පොඩි හැඳින්වීමක් කළා. මොකක් ගැනද? මේ කවි පන්තිය පිළිබඳව. ඒකට අපිට ලකුණු දෙන්නේ නැහැ. ඔන්න ඊළඟට දෙවෙනි ඡේදයක් විදිහට ලියනවා මෙන්න මෙහෙම. කුඩලිගම කවියා අර්ථ රසය හා ශබ්ද රසය ඇති කිරීම මගින් කවිය අලංකාර කර ඇත. මෙහිදී ශබ්ද රසය ඇති කිරීම සඳහා සිව්පද ආකෘතිය සමුද්‍ර ഘോഷ විරිත අනුප්‍රාස යන කාව්‍ය උපක්‍රම යොදාගෙන ඇත. එමෙන්ම කවියේ අර්ථය රසවත් කිරීම සඳහා සංකේත භාවිතය, රූපක, උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය, සංස්කෘත භාෂාවේ එන වදන් අපට මැනවින් විද්‍යමාන වන කරුණු වේ. එක බලන්න නැවත සැරයක්.
එමෙන්න කවියේ අර්ථය රසවත් කිරීම සඳහා සංකේත භාවිතය, රූපක, උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය, සංස්කෘත භාෂාවේ එන වදන් යොදාගෙන ඇති බව අපට මනවින් විද්‍යමාන වේ කියලා ලිව්වත් හරි. යොදාගෙන ඇති බව අපට මනවින් විද්‍යමාන වේ. මං එදා ඔයාලට කියලා දුන්නා ශබ්ද රසවත් කරන්නේ මොනවද, කාව්‍යෝපක්‍රම, අර්ථය රසවත් කරන කාව්‍යෝපක්‍රම මොනවද කියලා. ඒ පිළිබඳව අපි මෙන්න මේ විදිහට දෙවෙනි ඡේදය ලිව්වා. ඊළඟට පුතේ යට රූලේ ඡේදයක් විදිහට මෙන්න මෙහෙම ලියනවා. පහත කවිය විමසා බලමු. පහත කවිය විමසා බලමු. පහත කවිය විමසා බලමු. ඔන්න දුවේ පුතේ දැන් අපි අර උදාහරණ ලියන්න තමයි සූදානම් වෙන්නේ. අපි පළවෙනියටම ලියමු සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි කියන කවිය. ඒ කවියේ පළවෙනි වාට ලියනවා සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි කියන කවිය ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඒ කවිය අපි ලියන්න ඕනේ. ලියාගෙන ඉවර වෙලා යට රූලෙන් ලියනවා. දැන් මම ඒකට ලියන්න ඉඩ දෙන්නේ නැහැ. වෙලාව දෙන්නේ නැහැ. ඔයාලා ඒක ලියා ගන්න ඕනේ. මෙන්න මෙහෙම යට රූලේ ලියනවා. පූර්වෝක්ත කියන්නේ ඉහතින් සඳහන් කළ කියන එක පුතේ. පූර්වෝක්ත පද්‍ය විමසා බලන විට අපිට ගම්‍යමාන වන්නේ කවියා තම නිර්මාණය අලංකාර කර ගැනීම සඳහා සිව්පද ආකෘතිය යොදාගෙන ඇති බවයි. මෙහි දැක්වෙන උඩුකමයන් තුල ලියන්න පුතේ සැඟවෙමි පොතේ තියෙන විදිහට ලියන්න. එබෙමි නිසසල වෙමි සසල වෙමි උඩුකම වහන්න. යන වදන් වැලම ගංගාව ජීවමාන ආකාරයෙන් පහළට ඇදී යන ආකාරය සනිටුහන් කරයි. එමතු නොව එම වදන් මාලාව තුලින් කවියට ශබ්ද රසයක් ගෙන දීමට කවියා සමත් වී ඇත. එකම ශබ්දය හෝ එකම අකුරක් කවියේ කිහිප තැනක යෙදීම අනුප්‍රාස රසය වන අතර මෙහි එකම ශබ්දය එනම් සැඟවෙමි උඩුකම ඇතුලේ එක ලියන්න ඕනේ. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි උඩුකම වහන්න. යනාදී ලෙස එකම ශබ්දය කවිය අලංකාර කිරීමට
යොදා ඇති ආකාරය ඉතා ලගන්නා සුළුය. එතකොට පුතේ ලගන්නා කියලා ලියනකොට ලයන්න මූර්ධජ ලියන්න ඕනේ. සුළුය කියලා ලියනකොට හස මූර්ධජ ලුවර එළුවා කියලා ලියන්නේ අන්න එළු යන්න ලියන්න ඕනේ. හස මූර්ධජ ලු කියලා තමයි ඒකට කියන්නේ. ලගන්නා සුළුය. මෙවන් ලෙස අනුප්‍රාසයේ යෙදීම තුළින් කවියට ශබ්ද රසයක් ගෙන දීමට කවියා සමත් වී ඇති බව අපට පෙනේ. අලුත් ඡේදයක් ලියන්න පුතේ. එමතු නොව ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය නිර්මාණයේදී කවියා මාත්‍රා 18කින් යුත් සමුද්‍රඝෝෂ විරිත යොදාගෙන ඇති අතර එය කවියේ රසය ජනනය කිරීම සඳහා කවියා භාවිතා කර ඇති කාව්‍යෝපක්‍රමයකි. අලුත් ඡේදයක් ලියනවා පුතේ. උක්ත කවිය අර්ථ රසය ඇති කිරීමේදීද වැදගත් වන කවියකි. මෙහි දැක්වෙන කියලා ලියලා යට රූලෙන් ලියන්න පුතේ. කවදා කොතැනකදී හෝ මහ මුහුද හිමි හමුණු ඊළඟට යට රූලේ හමුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි කියන ඒ දෙවෙනි කවියේ තුන්වෙනි කවි පාදයයි හතරවෙනි කවි පාදයයි ලියන්න. ලියලා උඩුකම ඇතුලේ එක ලියන්න ඕනේ. එතෙන්ටම ලියනවා යන්න තුල ඇති උඩුකම ඇතුලේ නැවත මහ මුහුද හිමි කියන එක උඩුකම ඇතුලේ ලියන්න ඕනේ. යන වදන් පෙළ රූපකාර්ථවත් වදන් පෙළකි. මෙහි මහ මුහුද තම ස්වාමියා බව රූපකාර්ථ නංවන අයුරින් කියාපා ඇති ආකාරය ප්‍රශස්තය චිතා ප්‍රශංසනීය වේ. එසේම උක්ත කවිය තුල සංකේත දෙකක්ද භාවිතා කර ඇති බව පෙනේ. මෙහි මා උඩුකම ඇතුලේ ලියන්න ඕනේ. මා යනුවෙන් සංකේතවත්
වන්නේ ගංගාවයි. ස්වාමියා යනුවෙන් සංකේතවත් වන්නේ මහා සාගරය. එසේම සමස්ත කවියේම ගංගාව මගින් සංකේතවත් වන්නේ මිනිස් ජීවිතයයි. හරි පුතේ, ඔන්න අපි පළවෙනි කවිය ලිව්වා. ඊට අදාළ පැහැදිලි කිරීමක් කරා. ඊළඟට දෙවෙනි කවිය ලියනවා. අර ඔයාලා ලියාගන්න කඳු බෑවුමක දන් ඕවිති පඳුරු තලා කියන පළවෙනි කවිය. ඒක කවිය ලියාගන්න පොත බලාගෙන ලියන්න ඔයාලට පුළුවන්. ඒකට ඉඩ අරින්න කියලා ලියනවා යට රූලේ ඡේදයක් විදිහට ඒ කවිය ලියලා ලියන්නේ.